මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ, ප්‍රකාශය නිශාන්ති සල්පිටිකෝරාල. රජයේ ගමන් මග ජනතාවට පැහැදිලි කරන රැස්වීම් මාලාවක් දීපව්‍යාප්ත මට්ටමින් පළමුවැන්න අද අනුරාධපුරයේදී. මහකන්නේ වගාහානි සඳහා වන්දි පිරිනැමීම ඇරඹෙයි. අක්කරයකට රුපියල් 40,000ක්. වෘත්තීය සමිතිවල සාධාරණ ඉල්ලීම් වලට විසඳුම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සූදානම්. විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ඉන්දිය සංචාරය සාර්ථකව අවසන්. සිමෙන්ති ඉල්ලුම 20%කින් ඉහළට. ජාතික ගුවන්විදුලියේ කන්නාඩිය වැඩසටහන සංවිධාන කරන දිවිසැරියට සැරයටියක් සමාරම්භක උත්සවය ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. යුක්‍රේනය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාගෙන් යලි ප්‍රතිඥාවක්. දැල්පන්දු ජාතික සංචිතයේ තේරීම් ඉරිදා සිට. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. රජයේ දේශපාලන හා සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණු කර දිවයින පුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. එම වැඩපිළිවෙල අනුරාධපුරයෙන් අද ඇරඹෙයි. අනුරාධපුරයේ සල්කාදු ක්‍රීඩාංගණයේ අද පස්වරුවේ පැවැත්වෙන මංගල රැස්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මැති ඇමතුරු රැසක් සහභාගී වෙති. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩලීම සඳහා රජයේ ගත් ක්‍රියාමාර්ග, අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන සහ ඉදිරි දේශපාලන හා මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මෙම රැස්වීම් මාලාවේදී සිදුවෙයි. අද පැවැත්වෙන මංගල රැස්වීම පිළිබඳව ජාතික ගුවන්විදුලියට අදහස් දැක්වූ ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටවලා ඉස්ලාම රැස්වීම තිබ්බෙත් මේ සල්ගාදු පිටියේ. ඉතින් දැන් මේ සැරේ අවුරුදු දෙකකට පස්සේ අපේ පක්ෂයේ තියෙන මංගල රැස්වීම හැටියට අපිට මේක සඳහන් කරන්න පුළුවන්. පක්ෂයේ නිර්මාතෘය හැටියට ගරු බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යතුමා, ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා, පක්ෂයේ නායක ගරු අග්‍රාමාත්‍යතුමා සාකච්ඡා කරලා අපිට බාර දුන්නා ඉස්ලාමයක අනුරාධපුරයෙන් පටන් ගන්න ඕනේ සිරිතක් වශයෙන් මේ පිටියට හොඳ බැඳගෙන එනවයි කියන එක මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ නායකයා හැටියට ප්‍රකාශ කරන්න කැමැතියි. මහකන්නයේ වගාහානි සඳහා වන්දි පිරිනැමීම ඇරඹෙයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ එම වැඩපිළිවෙල ආරම්භ කළේය. ඒ අනුව ස්වාභාවික හේතු නිසා හා වනාලින්ගේ හානි කිරීම වලට ලක් වූ වී, බඩිරිඟු, සෝයා, අමුමිරිස්, ලොකුලුණු හා අර්ථාපල් වගා සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි එම වන්දි පිරිනැමීම සිදුවෙයි. වී වගාව සඳහා උපරිම වශයෙන් අක්කර 5කටද අනිකුත් භෝග සඳහා අක්කර 2.5කටද වන්දි හිමි වෙයි. දැනට ගණනය කර ඇති ආකාරයට 2020 2021 වසරවල මහකන්නේ වගාහානි වෙනුවෙන් ගොවීන් 40,000කට පමණ එම වන්දි පිරිනැමීමට නියමිතයි. පූර්ණ හානි සිදු වූ ගොවීන්ට අක්කරයකට රුපියල් 40,000ක වන්දි මුදලක්ද ඊට සමානුපාතිකව හානි වූ ප්‍රමාණය අනුව වන්දි ගණනය කර ගෙවීම සිදු කෙරේ. සෞඛ්‍ය වෘත්තීය සමිති ඉදිරිපත් කළ කරුණුවල සාධාරණත්වය සලකා බලා දිය හැකි විසඳුම් ලබා දෙන බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි. වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති ඇතැම් ඉල්ලීම් වලට කඩිනම් විසඳුම් දිය හැකිය. වෘත්තීය සමිති සමග ඊයේ පැවති සාකච්ඡාවේදී ඒ පිළිබඳව එකඟත්වයකට පැමිණි බව අමාත්‍යවරයා කියයි. වෘත්තීය සමිති ඉදිරිපත් කරන ඇතැම් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සති 2ක පමණ කාලයක් අවශ්‍යය. ඇතැම් කරුණු ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය. සෞඛ්‍ය සේවාවේ සෑම වෘත්තියක්ම වැදගත්ය. එහෙත් රටේ පවතින තත්ත්වයේ හමුවේ මෙම අවස්ථාවේ ඇතැම් ඉල්ලීම් ඉටු කිරීමට අපහසු
අපහසු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. විශේෂයෙන් විවිධ ක්ෂේත්‍ර සඳහා නව තනතුරු ඇති කිරීම වැනි කටයුතු මේ වසරේදී සිදු නොකිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ. සෞඛ්‍ය සේවාවේ වැටුප් හා අනෙකුත් දීමනා සඳහා විශාල මුදලක් වැය වෙයි. අනෙකුත් සේවාවලට සාපේක්ෂව එය ඉහළ වැය කිරීමකි. සෞඛ්‍ය සේවාවේ ඒ සේවාවල ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ප්‍රමුඛ සැලැස්මක් වෙනුවෙන් ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ඊයේ පැවති සාකච්ඡාවේදී යෝජනා කරනු අතර ඒ සඳහාද වෘත්තීය සමිතිවල එකගත්වය පළ විය. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ කමිටුව පත් කෙරේ. වෘත්තීය සමිති නියෝජිතයන්ද සමාජිකයින් ලෙස ඊට පත් කිරීමට නියමිතයි. ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන්නයි අමාත්‍යවරයා වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියේය. වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන වෘත්තීය සමිති 18ක් තුන්වන දිනටත් වැඩ වර්ජනයක නිරතව සිටි. තම ඉල්ලීම් ලැබෙන තෙක් වර්ජනය අත් නොහරින බව වෘත්තීය සමිති පවසයි. මේ අතර අද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගයේ අත්හැර දැමූ බව රාජ්‍යයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය කියයි. සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවේදී ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් සාධනීය මට්ටමේ විසඳුම් හා එම විසඳුම් වලට යාමට මාර්ගය සකස් කර ගැනීමට හැකි වූ බව එම සංගමේ සභාපති නාමල් ජයසිංහ මහතා පැවසීය. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ දෙදින ඉන්දිය සංචාරය සාර්ථකව අවසන් වේ. පසුගිය අගෝස්තු මාසයේ විදේශ අමාත්‍ය ධුරයේ වැඩභාර ගැනීමෙන් පසුව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විදේශ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙයයි. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණියම් ජයශංකර් මහතාගේ ඇරයුමකට අනුව එම සංචාරය සිදුවිය. ශ්‍රී ලංකා ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරුන් අතර හමුව නවදිල්ලියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පසුගිය සඳුදා සිදුවිය. ඉන්දියාව ශ්‍රී ලංකාවට නිරතුරු විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකා ජනතාව හඳුනාගෙන ඇතැයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එහිදී ප්‍රකාශ කළේය. මෙම තීරණාත්මක අවස්ථාවේ ඉන්දිය රජය ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 240ක මුල්‍යාධාරයක් සැපීම මහාචාර්ය පීරිස් මහතාගේ ඇගයීමට ලක්විය. ආර්ථික සහයෝගිතාව, බලශක්ති සහයෝගිතාව ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරු දෙපළ සාකච්ඡා කළහ. ඉන්දු ශ්‍රී ලංකා සබ්දතාවල ඉදිරි ගමන් මඟ පවත්වාගෙන යාමේ අරමුණින් දෙරට අතර ආරක්ෂක, සංස්කෘතික හා අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවතින ගිවිසුම් හා අවබෝධතා ගිවිසුම් කිහිපයක් කඩිනමින් නිමා කිරීමට ඔවුහු එකගත්වය පළ කළහ. ධීවර ගැටලු පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු විය. ඒ සම්බන්ධයෙන් සියලු ද්විපාර්ශ්වික යාන්ත්‍රණය කඩිනමින් ක්‍රියාත්මක කළ යුත්තේ යන්න දෙපාර්ශ්වයේම අදහස විය. ලබන මාසයේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන්නේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයාට ඇරයුම් කළේය. ලබන මාසයේ පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දිය අමාත්‍යවරයා ඉන්දිය අගමැතිවරයා ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නියමිත සංචාරය සම්බන්ධයෙන් දැඩි අපේක්ෂාවෙන් පසුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා ඉන්දිය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දාවෙල් මහතාද හමු වී සාකච්ඡා කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් මහජන බැංකුවෙන් සෑම ඩොලරයකටම අමතර රුපියල් 10ක් සහ විදේශ මුදල් රුපියල් ගිණුමකට තැන්පත් කිරීමේදී රුපියල් 1000ක් දක්වා ප්‍රේෂණ ගාස්තුව ආපසු. One minute with Gotabaya. මම අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. මේ බූස්ටර් එන්නත ලබා ගන්න අපිට අද පුළුවන් වෙලා තියෙන්නේ මේ රට ඇරලා දැන් ක්‍රමයෙන් අපේ ආර්ථිකය ඉදිරියට යනවා. සංචාරකයන් පැමිණෙනවා. එදා වහලා තිබුණු සංචාරක හෝටල අද අරින්න පුළුවන් වෙලා තියෙනවා. අපි මේ වැඩ කොටස දැන් අපි ආරම්භ කරලා තිබෙනවා. අපි පොරොන්දු වෙනවා. මම අවුරුදු 5ක් තුල කරනවායි කියපු ඒ පොරොන්දුණු වැඩ සියල්ලම ලබන අවුරුදු 3 තුල කරනවාමයි කියන එක මම තමුන්නාන්සලාට පොරොන්දු වෙනවා. දුර දකින දුර දැක්ම. නැවතත් ප්‍රවෘත්ති.
දෘශ්‍යබාධිත පුද්ගලයන් දහසකට සුදු සැරයට පිරිනැමීමේ වැඩසටහනක් ජාතික ගුවන්විදුලියේ කන්නාඩිය වැඩසටහන සංවිධානය කරයි. දිවිසැරියට සැරෑටියක් යන්න තේමා කරගත් එම වැඩසටහන අද ආරම්භයි. සංස්ථා කුමාරතුංග මැදිරියේදී අද පැවැත්වෙන සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පිරුම මහතායි. දෘශ්‍යබාධිත පුද්ගලයන් 20 දෙනෙකුට සංකේතාත්මකව සුදු සැරයට පිරිනැමීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදුවේ. ශ්‍රාවක ප්‍රජාවගේද සහාය ඇතිව කන්නාඩිය වැඩසටහන සංවිධානය කර ඇති මෙම සත්කාරය පිළිබඳව කරුණු දක්වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා. අපි කන්නාඩිය කියන වැඩසටහනෙන් අරමුණු කරගත්තේ සුවිශේෂ මාතෘකාවක් පූර්ණ වශයෙන් සාකච්ඡා කරමු. අපි පසුගිය කාලය පුරාට පළල් මාතෘකා විවිධ විද්වතුන් සමග සාකච්ඡා කරා. ඒ වගේම තමයි මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන්, සමාජයේ අවශ්‍යතාවයන් පිළිබඳවත් විවිධ අවශ්‍යතාවයන් නැති පුරවැසියන්ගේ අවශ්‍යතාව පිළිබඳවත් අපි කතා කරනවා. ඒ වගේම අපි තීරණය කළා එවැනි මාතෘකා ප්‍රායෝගික තලයට ගේන්න. ඒක නිසා අපි උත්සාහ කළා මේ රටේ ඉන්නවා ආබාධිත පුරවැසියන්, ආබාධිත ජනතාව ලක්ෂ 16ක්. ඒක නිසා අපි බැලුවා මේ අයට කොහොමද උදව් කරන්න පුළුවන් කියලා. මේ වැඩසටහන ආපු බොහෝ දෙනෙක් මේ සඳහා උදව් කරන්න කැමති වෙලා තියෙනවා. ඒ අනුව අපි තීරණය කළා දෘශ්‍යාබාධිත මේ රටේ සහෝදර සහෝදරියන්ට යම් උදව්වක් උපකාරයක් කරන්න පුළුවන්ද කියලා බලන්න. මේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවක් පැවැත්වෙන්නේ. මේ සඳහා ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමා දලස් සලහප්පිරුම මැතිතුමා සහභාගී වෙනවා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,21,985කි. ඊයේ ආසාදිතයෝ 1,253 දෙනෙක් හඳුනාගනු ලැබූහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 35ක් තහවුරු කළේය. පිරිමි 22ක් හා කාන්තාවෝ 13 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ සංඛ්‍යාව 28කි. වයස අවුරුදු 30ට අඩු මරණ 2ක් ඊයේ වාර්තා විය. ප්‍රවීණ ගීත රචකයෙකු වූ ඩී.ටී. ප්‍රනාන්දු මහතාගේ 114 වන ජන්ම සංවත්සරය අදට යෙදී තිබේ. ශාන්ති කුමාර් සෙනවිරත්නගේ අශෝකමාලා චිත්‍රපටයට ගීත රචනා කරමින් ඔහු චිත්‍රපට පසුබිම් ගීත රචනයට එක්විය. සුජාතා, සැඩසුලන්, රදල පිළිරුව, මනුෂ්‍යත්වය ඇතුළු චිත්‍රපට රසකට ඔහු ගීත රචනා කර තිබේ. සිංහල සිනමාවේ ප්‍රථම ස්වතන්ත්‍ර ගීත රචකයා ඔහුය. ජාතික ගුවන්විදුලියේ වෙළඳ සේවයේ චිත්‍රපටගේ වැඩසටහන මෙවර වෙන් කෙරෙන්නේ ඩී.ටී. ප්‍රනාන්දු කලාකරුවා රචනා කළ චිත්‍රපට ගීත පිළිබඳව විමසා බැලීමටයි. හෙට පෙරවරු 10 සිට එම වැඩසටහන ප්‍රචාරය කෙරෙයි. මහරගම නාවින්න ඉසිපතනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ධාතු මන්දිරය හා පුස්තකාලය සහිත සංඝාරාමය විවෘත කිරීම අද පෙරවරුවේ සිදුවේ. අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහානායක ස්වාමින් වහන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක නවගමුව රජමහා විහාරාධිපති පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ එම අවස්ථාවට වැඩම කරති. විහාරාධිපති ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපාධ්‍යාය පූජ්‍ය මහරගම නන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි උත්සවය සංවිධානය කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත. දැන් මහජන බැංකුවෙන් සෑම ඩොලරයකටම අමතර රුපියල් 10ක් සහ විදේශ මුදල් රුපියල් ගිණුමකට තැන්පත් කිරීමේදී රුපියල් 1000ක් දක්වා ප්‍රේෂණ ගාස්තුව ආපසු මෙම දීමනාව අප්‍රේල් මාස 30 දක්වා වළංගු වේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පසුගිය වසරේ අවසන් කාර්තුවේ හා මේ වසරේ මුල් කාර්තුවේ මෙරට සිමෙන්ති භාවිතය මෙන්ම ඉල්ලුමද 20%කින් ඉහළ ගොස් ඇතැයි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියයි. කම්හල්වල යන්ත්‍ර සූත්‍ර බිඳ වැටීම හේතුවෙන් පසුගිය කාලේ සිමෙන්ති නිෂ්පාදනයේ කිසියම් අඩුවක් සිදු බව ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේය. මේ වන විට කොළඹ නගරයේ මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලද ඉදිකිරීම් රැසක් සිදුවෙමින් පවතී. සිමෙන්ති සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමට එය ඉවහල් වී ඇතැයි අමාත්‍යවරයා පැවසීය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්තියේ හඬ අවධානය පිණිසයි. වගකීමෙන් කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව දිනින් දින ඉහළ යමින් පවතී. මෙවන විට එය 16 සීමාව ඉක්මවා ගොස් තිබේ. කොරෝනා මර්ධනය සඳහා වන පූර්ණ එන්නත්කරණයට ලක්වීම වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට ඇති හොඳම මාර්ගයයි. එන්නත්කරණයට ලක්වුවද සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙයි. අනවශ්‍ය ගමන් බිමන් වලින් වැළකී හැකිතාක් නිවෙස්වලම රැඳී සිටීම, ජනතාව ඒකරාශී වන ස්ථානවලට යාමෙන් වැළකීමද අවශ්‍ය වෙයි. විදෙස් පුවත්. යුක්‍රේන දේශසීමාවේ රඳව ඇති තම හමුදා කිසිදු ගැටුමකට සම්බන්ධ නොවන බවට රුසියානු ජනාධිපතිවරයා සහතික වූ බව ප්‍රංශ ජනාධිපති ඉමානුවෙල් මැක්‍රොන් මහතා කියයි. ප්‍රංශ ජනාධිපතිවරයා ඊයේ රුසියානු ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පැවැත්වීය. ඔහු යුක්‍රේන නායකයාද හමුවීමට නියමිතයි. යුක්‍රේන ආක්‍රමණයක් සම්බන්ධයෙන් නැගෙන චෝදනා රුසියානු ජනාධිපතිවරයා නැවත වරක් ප්‍රතික්ෂේප කර තිබේ. එහෙත් මෙවන විට ලක්ෂයකට අධික රුසියානු හමුදා භට පිරිසක් යුක්‍රේන දේශසීමාවේ රැඳී සිටිති. ඇමරිකාව පැවසුවේ ආක්‍රමණයක් සඳහා අවශ්‍ය සමස්ත භට සංඛ්‍යාවෙන් 70%ක්ම දැනටමත් එහි සිටින බවයි. විදේශීය සංචාරකයන් සඳහා ඔස්ට්‍රේලියාව ලබන 21 වෙනිදා යලි විවෘත කෙරේ. සංචාරකයන් සඳහා ඔස්ට්‍රේලියාව විවෘත වන්නේ වසර 2කට පසුවයි. ලබන 21 වෙනිදායින් පසුව කොරෝනා මර්ධන පළමු හා දෙවන මාත්‍රා එන්නත් කර ඇති සංචාරකීන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව රටට ඇතුල් විය හැකි බව ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා කියයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඔස්ට්‍රේලියාව 2020 මාර්තු මාසයේ සිට දේශසීමා වසා දැමූ අතර රටට ඇතුල් වීමට අවසර ලබා දී තිබුණේ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පදිංචිකරුවන් හා අධ්‍යාපන වීසා බලපත්‍ර සහිත විදේශීය සිසුන්ට පමණි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ඔබේ වත්තේ පොල් ගසට පොහොරයදීමෙන් තෙතමනේ සංරක්ෂණය ජල සම්පාදනයෙන් සෑම වල්ලකින්ම පොල් ගෙඩියක් වැඩි කරගන්න. අමතර ආදායමක් ලබා ගන්න. තාක්ෂණික සහාය සඳහා අමතන්න 1928. පොල් ගෙඩියක් වැඩි කරගන්න. ආදායම සරු කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මීගහ ජඳුර ගොවිජන සංවර්ධන කොට්ටාසේ පුරාණ එල්ලංගා වැව් පද්ධති දෙකකට අයත් වැව් 11ක් පිළිසකර කිරීම මහවැව ප්‍රදේශයෙන් පසුගියදා ආරම්භ කෙරිණි. වර්ෂාපෝෂිත ජලාශවන ඒවා බොහොමයක් මේ වන විට ගොඩ වී යමින් පවතී. මෙම වැව් ආශ්‍රිත ඇති පුරාණ වැව්ගම් මානද සංවර්ධනය කරන බව හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ මහතා කියයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් වෙහෙරගලදී පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී ජනතාව එතුමාට ඉදිරිපත් කළ ඉල්ලීමක් මෙමගින් ඉටු කෙරෙයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ඔබේ වත්තේ පොල් ගසට පොහොරයදීමෙන් තෙතමනේ සංරක්ෂණය ජල සම්පාදනයෙන් සෑම වල්ලකින්ම පොල් ගෙඩියක් වැඩි කරගන්න. අමතර ආදායමක් ලබා ගන්න. තාක්ෂණික සහාය සඳහා අමතන්න 1928. පොල් ගෙඩියක් වැඩි කරගන්න. ආදායම සරු කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. දැල්පන්දු ජාතික සංචිතයේ තේරීම් තරග ඉරිදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති රංජනී ජයකොඩි මහත්මිය කියයි. පසුගිය තරගවලදී දැක්වූ දක්ෂතා කෙරෙහි සංචිතයට තෝරා ගැනීමේදී අවධානය යොමු කෙරෙයි. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරන සභාපතිනිය. 13 වෙනිදා පටන් ගන්නවා ජාතික සංචිතය අවම ප්‍රමාණයට 21ක් හෝ 18කට යන තත්ත්වයට. ඒත් එක්කම අපි මේ සියලුම කටයුතු කරගෙන යන්නේ කොරෝනා තත්ත්වයට එක්ක විටින් විට යම් අවස්ථාවකදී කොරෝනා තත්ත්වය නිසා අපේ ළමයින්ට බලපෑම ඇති වෙනවා. ඒ නිසා ඒවත් එක්කම ආරක්ෂාව ඇතිව මේ කටයුතු කරන්න සියලු දෙනාම සූදානම් වෙන්න කටයුතු කරගෙන යනවා. මේක තමයි අපි ආසියානු තරඟාවලියට සූදානම් වීම, ආසියානු ජයග්‍රහණය සඳහා දරුවන් මෙහෙයවීම, ඒව පුහුණු කටයුතු කිරීම, ඒ සඳහා ඔවුන් සංචිතගත කිරීම, ඔවුන් නිවාසික කිරීම කියන කාරණා අපිට ඉදිරියේදී කරන්නට තියෙනවා. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද.
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් සේවා සපයන ආයතන සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් මේ වසරේද ලියාපදිංචි අලුත් කිරීමේ ගාස්තුවෙන් නිදහස් කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. ඒ අනුව ඔවුන්ට දී ඇති එම සහනය තවත් වසරකින් දීර්ඝ කෙරේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ සංචාරක ක්ෂේත්‍රයේ නිරතුවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙල යටතේ 2020 දී එම සහනය ප්‍රකාශයට පත් කෙරිනි. සංචාරක හෝටල් සේවා සපයන ස්ථාන මාර්ගෝපදේශකයන් හා රියදුරන් ලියාපදිංචි කිරීම කඩිනම් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ගාල්ල දිසාලේකම් කාර්යාලයේ අපනයනය සඳහා සුරතල් මසුන් ඇතිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම මේ වන විට සිදුවේ. සුරතල් මසුන් ඇතිකිරීමට කැමැත්තක් දක්වන අයට මුල්‍යාධාර හා පුහුණුව සපයන බව එම කාර්යාලය කියයි. සුරතල් මසුන් සඳහා ජාත්‍යන්තර වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතී. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් භාණ්ඩ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණය දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව නැගෙනහිර ඌව උතුර සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට හා මාතලේ දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව පළාතේත් කළුතර නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මීළඟට දවසේ සටහන. හිතක් පපුවක් සදාචාරාත්මක වර්ජන ප්‍රතිපත්තියක් නොමැති සෞඛ්‍ය වර්ජකයෝ දහස් ගණන් අසරණ රෝගීහු බිල්ලට තබාගෙන ඔවුන්ගේ ඉල්ලීම් ඉල්ලා වර්ජනයේදී සිටිති. බාහිර ප්‍රතිකාර සායන මානසික රෝගී අංශ ඇතුළු අසරණ වයස්ගත දෙපා වාරු නැති බෙහෙත් උගුරක් ඇති රෝගීන්ගේ අඳෝනා දුක් ගැනවිලි කඳුළු මැදින් මොවුන්සිය අභිමතයන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට කටයුතු කරන්නේ හිතක් පපුවක් නොමැති ම්ලේච්ඡ ත්‍රස්තවාදයටත් එහා ගිය අය ලෙසයි. මූලික වැටුප 50,000ට වැඩි අධිකාලා වෙනත් දීමන සමග රුපියල් ලක්ෂය ඉක්මවා වැටුපක් ලබන බොහෝ වෘත්තීය සංගම් විශ්වමතා ඉවත් කරන්නයි මෙම රජය නිලා සිටින්නේ. පසුගිය යහපාලන හෝ වෙනත් රජයක් පැවති කාලේ එම ඉල්ලීමට ඔවුන්ට නොහැකි වූ බව අමතක කරමින් සත්‍යය නොවේ මේ දේශපාලන මුක්කුවකට සහාය වීමකි. වර්ජනයේ පිටුපස සිටින රතු කොළ පක්ෂවලට මේ වර්ජනය දියත් කරන්න රෝගීන් අසරණ කරන්න සිද්ධ වෙලා තියෙනවා. තව දින කිහිපයක් යන විට මේ වර්ජනය තවදුරටත් පැවතියොත් සායනවලින් නියමිත වේලාවට පරීක්ෂා කිරීම ප්‍රතිකාර ඖෂධ නොමැති වකුගඩු හදවත් ඇතුළු බෝනවන රෝගවලින් දුක් විඳින කී දෙනෙකුට ජීවිතයෙන් වන්දි කිරීමට සිදු වේද? රජය රෝහල් වලට උපදෙස් දී රෝහල් වලට ප්‍රසම්පාදන වැඩපිළිවෙලක් සකස් කර නිවාසික රෝගීන් වෙනුවෙන් කළ හැකි දේ සිදු කරනවා. එහෙත් රජයෙන් බැටුම් අරගෙන ඒවා භුක්ති විඳිමින් රෝගීන්ගේ ජීවිත බිල්ලට තබාගෙන සිටින වර්ජකයන් මෙහෙයවන මිනිමරු හස්තය මේ සිදු කරන්නේ ජාතික අපරාධයක් නොවේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල.
රජයේ ගමන් මග ජනතාවට පැහැදිලි කරන රැස්වීම් මාලාවක් දීපව්‍යාප්ත මට්ටමින් පළමුවැන්න අද අනුරාධපුරයේදී මහකන්නේ වගාහානි සඳහා වන්දි පිරිනැමීම ඇරඹෙයි. අක්කරයකට රුපියල් 40,000ක්. වෘත්තීය සමිතිවල සාධාරණ ඉල්ලීම්වලට විසඳුම් දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සූදානම්. විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ඉන්දිය සංචාරය සාර්ථකව අවසන්. සිමෙන්ති ඉල්ලුම 20%කින් ඉහළට. ජාතික ගුවන්විදුලියේ කන්නාඩිය වැඩසටහන සංවිධාන කරන දිවිසැරියට සැරයටියක් සමාරම්භක උත්සවය ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. යුක්‍රේනය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාගෙන් යළි ප්‍රතිඥාවක්. දැල්පන්දු ජාතික සංචිතයේ තේරීම් ඉරිදා සිට. ජාතික ගුවන්විදුලියේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා පිවිසෙන්න www.slbc.lk අපගේ වෙබ් අඩවියට. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.